වස්සාන ධර්ම දේශනා මිනිස්සුන්ගේ ක්‍රෝධය අවුස්සලා ද්වේෂය අවුස්සලා ඒ ද්වේෂය ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ප්‍රවේශම් වෙන්න ඕන. සමහර විට තව කෙනෙක් වනසන්න උවමනාව තියෙන මිනිස්සුත් කෙනෙකුගේ කේන්ති ඇවිස්සෙන්න ක්‍රෝධය අවුස්සන්න වැඩ කරනවා. අර යක්ෂයා දෙවිවරුන්ගේ කේන්තිය බලාපොරොත්තුෙන් ආවේ. එතකොට ඒ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වාගේ මිනිස්සු ඔබේ ජීවිතේ ඔබට හමු වෙන්න පුළුවන්. ඒ අය සමහරක් විට වචනයක් දෙකක් කියලා, සමහරක් විට ඇඟේ හැප්පිලා, සමහර විට ඔබේ කේන්ති ඇවිස්සෙන වැඩක් කරලා ඔබව අවුස්සන්න උනන්දු වෙනවා. ඒ අයගේ වචන ඉදිරියේ, ඒ අයගේ හැප්පිලි ඉදිරියේ ඔබ ද්වේෂය පෝෂණය කරගනිමින් කේන්තියෙන් වැඩ කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ කේන්ති අපේක්ෂා කරපු උදවිය බල සම්පන්න වෙනවා. ඒ අය බල සම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බල සම්පන්න වෙනවා. ධර්මයේ දුර්වල වෙනවා. ඒ නිසා බලන්න, අසමගිය මතු කරන තැන ඒ අසමගිය තුලින් හම්බ කරන්න බලාපොරොත්තු වන උදවිය බල සම්පන්නයි. ලෝකේ ගමන් කරන දිශාව ගැනයි මම මේ කියන්නේ. ඒ නිසා අපි කවුරුත් ප්‍රවේශම් විය යුතුයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ දෙසැම්බර් මාස 9 වන දිනට යෙදුණු ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මෑණියන්ගේ උපන්දිනය සහ දෙසැම්බර් 29 වන දින උපන්දිනය සමරන සමන්තා දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නසෝ පහත චිත්තෝම්හි නාවත්තේන සුවානයෝ නවෝ චිරාහං කුජ්ජාමි කෝධෝ මයිනාව තිට්ඨති කුද්ධෝහං පරුසං බ්‍රෝමි නච ධම්මානි කිත්තයේ සන්නිග්ගන්හාමි තානං සම්පස්සං අත්තමත්තනෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාවයි මේ මොහොතේදී ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසේ 9 වන දින උපන්දිනය සමරන ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පතන්නත්, දෙසැම්බර් මාසේ 29 වන දින උපන්දිනය සමරන සමන්තා දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ.
අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වන දුබ්බන්නිය කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ඉදිරියේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ඔබට අපට අතිශයින් වැදගත් වන මේ ජීවිත ගමන ගත කරනකොට සාර්ථක ලෙස ගත කරන්න හේතු වන, සමාජයේ ඇසුරු කරනකොට අර්ථ සම්පන්න ජීවිතයක් කරා තමන්ව මෙහෙවන්න, එවැගේම මුළු මහත් සමාජය තුලම අධර්මය පරාජයට පත් කරලා ධර්මය ඉස්මතු කරන්න හේතු වන වටිනා දේශනාවක් බවට පත් වෙනවා. මේ උතුම් ධර්ම දේශනාව ඔස්සේ, මේ සූත්‍ර දේශනාව ඔස්සේ බොහොම වටින කාරණා මතු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ දේශනාව සිදු කරන්නට හේතු වෙච්ච කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. මේ අත දන්නවා සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව. සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය තමයි පාණ්ඩු කම්බල ශෛලාසනය. දවසක් සක්‍ර දේවේන්ද්‍රයා මේ ආසනේ නොමැති වෙච්ච මොහොතක මේ ආසනේ ඇවිල්ලා වාඩි වෙනවා එක්තරා යක්ෂයෙක්. දුර්වර්ණ දකින්න කෙනෙක්ට පිළිකුල ඇතිවන රූපයකින් යුක්ත යක්ෂයෙක්. මේ යක්ෂයාගේ ස්වරූපේ අටුවාවේ සඳහන් වෙනවා පිච්චිච්ච ලී කොටයක පාට තියෙන, මිටි සිරුරක් තියෙන, මහ විශාල උදරයක් තියෙන යක්ෂයෙක්. ඉතින් මේ යක්ෂයා පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා වාඩි වුණා සක්‍ර දේවේන්ද්‍රය ආසනේ නැති වෙච්ච වෙලාවක. මේ ආසනේ වාඩි වෙලා ඉන්න යක්ෂයාව දැකපු තව්තිසා වැසි දෙවියෝ පුදුමයටපත් වුණා. පාණ්ඩුකම්බල ශෛලාසනේ වෙනදා දකින්නට ලැබුණු ඒ ප්‍රතාපවත් සක්‍ර දේවේන්ද්‍රයාගේ රූපය වෙනුවට අප්‍රසන්න, පිළිකුල ඇති කරවන, දුර්වර්ණ, මිටි සිරුරක් තියෙන, මහ උදරයක් තියෙන, පිච්චිච්ච ලී කොටයක පාට තියෙන අවලස්සන යක්ෂයෙක් ඇවිල්ලා ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ මේ වාඩි වෙලා ඉන්න යක්ෂයාව දැකපු තව්තිසා වැසි දෙවියෝ කේන්තියක් ඇති කරගෙන, තරහාවක් ඇති කරගෙන මේ යක්ෂයාට බනින්න පටන් ගත්තා. පිළිකුල් කරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. මේ දෙවිවරු මේ යක්ෂයාට දොස් කියනකොට, පිළිකුල් කරනකොට, බැනවදිනකොට මේ දුර්වර්ණ යක්ෂයා වර්ණවත් වෙනවා. මේ දුර්වල යක්ෂයා බල සම්පන්න වෙනවා. දකින්න කෙනෙකුට පිළිකුල ගෙන දෙන මේ යක්ෂයා ප්‍රභාස්වර වෙනවා. දෙවිවරු බණින තරමට වර්ණවත් වන, බල සම්පන්න වන, ලස්සන වන මේ යක්ෂයා දෙස බලාගෙන හිටපු දෙවිවරු වහාම සක්‍ර දේවේන්ද්‍රය හමු වෙන්න යනවා. සක්‍ර දේවේන්ද්‍රය හම්බෙන්න ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයට ප්‍රකාශ කරනවා, සක්දෙවිඳුනි, ඔබතුමා පාණ්ඩුකම්බල ශෛලාසනේ නොමැති මේ වෙලාවේ ඔබතුමාගේ ආසනේ යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා. පිච්චිච්ච ලී කොටයක පාට තියෙන, මිටි සිරුරක් තියෙන, දුර්වර්ණ පෙනුමක් තියෙන, මහ උදරයක් තියෙන, අවලස්සන, පිළිකුල් සහගත දර්ශනයක් තියෙන යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා. සක්දෙවිඳුනි, මේ යක්ෂයාව දකින්න තව්තිසා වැසි දෙවියෝ මේ යක්ෂයාට දොස් කියනවා, බැනවදිනවා, මේ යක්ෂයාව පිළිකුල් කරනවා.
පුදුමක මහත මේ යක්ෂයාට දොස් කියන තරමට බනින තරමට මේ යක්ෂයාව පිළිකුල් කරන තරමට සක්දෙවිඳුනි මේ යක්ෂයා ප්‍රසන්න වෙනවා. මේ යක්ෂයා ප්‍රභාස්වර වෙනවා. මේ යක්ෂයා බල සම්පන්න වෙනවා. කුමක් හෝ කරන්න කියලා දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයාට මතක් කළා. ඒ වෙලාවේ සක්දෙවිඳු කල්පනා කරනවා එකත් එකටම මේ ආසනයේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි. කෝධ භක්ඛෝ යක්ඛෝ. ක්‍රෝධය බුදින, ක්‍රෝධය අනුභව කරන, ඒ ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත් වන යක්ෂයෙක් තමයි මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. දෙවිවරු බණින තරමට ප්‍රභාස්වර වෙන්නේ, බල සම්පන්න වෙන්නේ ඒ නිසයි. අපි හැමෝම අහලා තියෙනවා මාංශ භක්ෂක කියලා. මාංශ භක්ෂක කියලා කියන්නේ මස් කාලා යැපෙන ජීවත් වන සත්තු. මෙතනදී අපිට දැනගන්න ලැබෙන වචනයක් තමයි කෝධ භක්ඛෝ. කෝධ භක්ඛෝ කියලා කියන්නේ ක්‍රෝධය අනුභව කරන. එතකොට කේන්තිය කාලා ජීවත් වෙන, කේන්තිය කාලා යැපෙන යක්ෂයෙක් තමයි මේ සක්‍රදේවේන්ද්‍රයාගේ ආසනයේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. එක පැත්තකින් බලනකොට කෑම හොයාගෙන ආපු යක්ෂයෙක්. හැබැයි මේ යක්ෂයාට ආහාරය වෙන්නේ ක්‍රෝධය, තරහව. ඒ නිසා මේ යක්ෂයා තවුතිසා වැසි දෙවියන්ගේ කේන්තිය ඇවිස්සෙන්න තමයි සක්‍රදේවේන්ද්‍රගේ ආසනේ වාඩි වුණේ. ඒ වාඩි වුණාම තවුතිසා වැසි දෙවියෝ කේන්ති අරගෙන බැනවදින තරමට, දොස් කියන්න පටන් ගත්ත තරමට, පිළිකුල් කරන තරමට, දෙවිවරු කේන්තිය ඇති කරගත්ත තරමට, ද්වේෂය, ක්‍රෝධය ඇති කරගත්ත තරමට මේ යක්ෂයාට ආහාර ටික ලැබුණා. ඒ කේන්තිය නැමැති ආහාරය භුක්ති විඳපු මේ යක්ෂයා එන්නම බල සම්පන්න වුණා, ප්‍රභාස්වර වුණා, ලස්සන වුණා. සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා මේ ක්‍රෝධය අනුභව කර යැපෙන යක්ෂයාට කළ යුතු දේ මනවින් සිදු කළ යුතුයි කියලා සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ ආසනය වෙතට ගමන් කළා. ගමන් කරනකොට සක්‍රදේවේන්ද්‍රයාට දකින්න ලැබුණා මේ දුර්වර්ණ මේ යක්ෂයා බල සම්පන්න වෙලා ඉන්නෝ. සක්‍රදේවේන්ද්‍රයා මොකද කළේ? මේ යක්ෂයා ඉදිරියේ දන ගහලා වැඳගත්තා. වැඳගෙන මේ යක්ෂයාට කරුණාවෙන්, මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළා. කොහොමද ආමන්ත්‍රණය කළේ? ස්වාමීනී කියලා කතා කළා වැඳගෙන. කවුද මේ වැඳගෙන කතා කරන්නේ? සක්‍රදේවේන්ද්‍රයා. කාටද මේ කතා කරන්නේ? අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාට. සක්‍රදේවේන්ද්‍රයා යක්ෂයා ආමන්ත්‍රණය කරලා කරුණාවේ, මෛත්‍රියෙන් තමන්ව තෙවරක් හඳුන්වලා දුන්නා. 3 පාරක්. ස්වාමීනි, මම සක්දෙව් රජු වෙමි. ස්වාමීනි, මම සක්දෙව් රජු වෙමි. බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන්, කේන්ති ගන්නේ නැතුව, ද්වේෂය පෝෂණය කරන්නේ නැතුව තමන්ව හඳුන්වා දුන්න මේ යක්ෂයාට. කරුණාවෙන්, මෛත්‍රියෙන් සක්‍රදේවේන්ද්‍රයා මේ යක්ෂයාව ආමන්ත්‍රණය කරන තරමට මොකද සිදු වුනේ? මේ යක්ෂයාගේ දුර්වර්ණ බව නැවත මතුවෙන්න ගත්තා. කරුණාවෙන්, මෛත්‍රියෙන් කතා කරන තරමට ඒ ප්‍රභාස්වර ගතිය මැකිලා ගිහිල්ලා නැවත දුර්වර්ණ වුණා. බලය නැති වෙලා ගිහිල්ලා දුර්වල වුණා. කොච්චර දුර්වල වුණාද කියනවා නම් පාණ්ඩුකම්බල ශෛලාසනෙන් අතුරුදහන් වෙලාම ගියා. අතුරුදහන් වුණාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයා තමගේ පාණ්ඩුකම්බල ශෛලාසනෙහි වාඩි වෙලා දෙවිවරුන්ට ප්‍රකාශ කරපු ප්‍රකාශයක් තමයි මේ සූත්‍රය ඔස්සේ අපට දකින්නට ලැබෙන්නේ. සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා මම තරහව, ක්‍රෝධය පාලනය කරගෙන ඉන්න කෙනෙක්. බොහෝ කාලයක් කිපෙන්නේ නැතුව හිත පාලනය කරගෙන ඉන්න කෙනෙක්. මට තරහව ආවත් මම රළු වචන කියන්නේ නැහැ. කරුණාවෙන්, මෛත්‍රියෙන් තමයි කරුණු පැහැදිලි කරන්නේ.
ධර්මයමයි කියන්නේ. හිත තුළ ද්වේෂය මතුවෙනකොට ඒක තමන්ට අහිත පිණිස පවතින නිසා තමන්ටම දොස් නගලා ඒ හිත පාලනය කර ගැනීමට මහන්සි ගන්නවා. ද්වේෂය පෝෂණය නොකර හිත පාලනය කර ගැනීමේ වටිනකම සක්‍රදේවේන්ද්‍රයා ඒ වෙලාවේ දෙවිවරුන්ට ප්‍රකාශ කළා. මේ කතා ප්‍රවෘත්තියත් එක්ක මතුවෙන මේ කතා ප්‍රවෘත්තියත් එක්ක අපි තේරුම් ගන්න ඕන කාරණා බොහොමයි. දැන් මේ කතාව පිළිබඳව කවුරුත් ගැටෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සමාජයේ අපි ධර්ම දේශනා පවත්වනකොට අපි දන්නවා විවිධ මානසික මට්ටම් වල ඉන්න අයටයි අපි මේ ධර්ම දේශනා පවත්වන්නේ. සමහර උදවිය විවිධ සැක ඇති කරගෙන බනහනවා. සමහරක් විට දැන් හිතෙන්න පුළුවන් සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ කොහොමද මේ යකෙක් ඇවිල්ලා වාඩි වුනේ? දෙවිවරු බනින තරමට මේ යකා ලස්සන උනේ කොහොමද? ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා මේ යකාව දැකලා මොකටද වැන්දේ? දන ගහලා වැන්ද නම් දන ගහන්න පොළවේ පැයින්ද? අහසේ කොහෙද දන? මේ විදියට මේ විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මේ කතාවක් ප්‍රකාශ කරනකොට ඒ කතාව තුල ගැටි ඉන්න මහන්සි ගන්න එපා. ඒ කතාව ඔස්සේ පෙන්නන වටිනා කාරණාවටයි අපි හිත යොමු කළ යුතු වෙන්නේ. අපේ මිනිස්සු කරන ලොකු වරදක් තමයි සමහරක් විට උපමාවල ගැටි ඉන්නවා. උපමාවල ගැටි ඉන්න මිනිස්සුන්ට ඒ උපමාවෙන් පෙන්නපු වටිනා කාරණාව තේරුම් ගන්න බැරුව යනවා. ඈත තියෙන දෙයක් කෙනෙක් ඇඟිල්ල දික් කරලා පෙන්නනකොට කවුරු හරි ඇඟිල්ලේ කෙලවර බලාගෙන හිටියා කියලා පෙන්නන දේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොගැටිය යුතු තැන ගැටි ඉන්නේ නැතුව ඒ කාරණා ඔස්සේ පෙන්නන ප්‍රබල වටින ධර්මකාරණා පිළිබඳවයි අපි කල්පනා කළ යුතු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව ජාති ආගම් කුලමල ભેදයකින් තොරව කවුරුත් ශ්‍රවණය කළ යුතු ජීවිතයට එකතු කරගත යුතු කාරණා අන්තර්ගතයි. ලෝකයක් හැටියට අපි මේ දුවන්නේ නිවැරදි දිශාවට නොවේයි වැරදි දිශාවකට. ඒ වැරදි දිශාවකට යන නිසාම තමයි එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා විවිධ රෝගාබාධයන් මතුවෙලා එන්න අර්බුද ගැටලු වැඩි වෙන තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් අපට දේශනා කළා මිනිස්සු කෙලෙස් පිටුපස ලුහු බඳින තරමට කෙලෙස් පෝෂණය කර ගැනීම සඳහා මහන්සි ගන්න තරමට නිතර කෙලෙස් තුලම වාසය කරන තරමට මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන ආයුෂ ප්‍රමාණය අඩු වෙලා යනවා. පවට බර වෙන තරමට ජීවත් වෙන්න තියෙන ආයුෂ අඩු වෙනවා. ලෙඩ වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. ඒ සමාජය තුල ජීවත් වෙන්න අපහසු වෙනවා. එතකොට මේ කතා ප්‍රවෘත්තියත් එක්ක අපිට ගන්න පුළුවන් වටිනා කාරණාව අපි තේරුම් ගත යුතුයි. දැන් මේ කතාවෙන් අපිට ගත යුතු කොටස එළියට මතු කරගත්තොතින් සක්‍රදේවේන්ද්‍රයා ආසනේ නොමැති වෙච්ච වෙලාවක ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත් වෙන පෝෂණය වන යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වුණා. ඒ යක්ෂයා වාඩි උනේම Tamanට අවශ්‍ය කරන ආහාර සොයන්න. මේ යක්ෂයා බල සම්පන්න වෙන්න පාවිච්චි කරන ආහාර තමයි ක්‍රෝධය, තරහව. වාඩි වෙලා ඉන්නකොට මොකද උනේ? තව්තිසාවැසි දෙවියෝ කේන්තිය ඇති කරගෙන කේන්තියෙන් දොස් කියනකොට, බනිනකොට, පිළිකුල් කරනකොට ඒ දෙවිවරුන්ගේ මේ යක්ෂයාට බල සම්පන්න වීම පිණිස හේතු වන, යැපෙන්න හේතු වන, ජීවත් වෙන්න හේතු වන ආහාර ටික ලැබුණා. ඒ ආහාර ටික ලැබුණු නිසා මේ යක්ෂයා ප්‍රභාස්වර වුණා, බල සම්පන්න වුණා. සක්‍රදේවේන්ද්‍රයා මේ බව බුද්ධිමත්ව තේරුම් අරගෙන සක්‍රදේවේන්ද්‍රයා ගිහිල්ලා ඒ දෙන ආහාරය නැවැත්තුවා. කේන්ති ගත්තේ නැහැ, ද්වේෂය ඇති කරගත්තේ නැහැ. කරුණාව, මෛත්‍රිය උපදව ගත්තා. කරුණාව, මෛත්‍රිය මේ යක්ෂයාට ප්‍රභාස්වර වෙන්න හේතුවක් නෙවෙයි, දුර්වර්ණ වෙන්න හේතුවක්. ඒ නිසා
යක්ෂයා බලාපොරොත්තු වන දේ නොදුන්නු නිසා යක්ෂයා නැති වෙලාම අතුරුදහන් වෙලාම දුර්වල වෙලාම ගියා. මෙන්න මේ කාරණාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපේ සමාජය පිළිබඳව කල්පනා කරනකොට ලෝකය ගමන් කරන දිශාව පිළිබඳව කල්පනා කරනකොට තමන් හොඳට මතක තියාගන්නට ඕනේ අපේ සමාජය තුල ජීවත් වෙනවා මිනිසුන්ගේ රාගය අවුස්සලා. ඒ රාගය අනුභව කරලා යැපෙන මිනිස්සු. මිනිස්සුන්ගේ හිත්වල ක්‍රෝධය පෝෂණය කරලා කේන්තිය ඇති කරවලා ද්වේෂය මතු කරලා ඒ ද්වේෂය කාලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. පුංචි දරුවන්ව, තරුණ ඇත්තන්ව, වැඩිහිටි අයව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවලා මත් වෙන්න ඉඩකඩ සලස්වලා දීලා ඒ මත අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම මිනිස්සුන්ව මෝඩයෝ බවට පරිවර්තනය කරලා මිනිස්සුන්ගේ ප්‍රඥාව නැති කරලා අඥාන සමාජයක් බවට පරිවර්තනය කරලා ඒ අඥානකම අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. වැඩිපුරම මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ අන්නර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයාගේ සිදුවීම. බොහෝ පිරිසකට යැපෙන්න ජීවත් වෙන්න තව පිරිසක් විසින් ආහාර ලබා දෙනවා. ඒ ලබා දෙන ආහාරය අනුභව කරන තාක්කල් ඒ අය බල සම්පන්නයි. දැන් බලන්න අපේ සමාජ පරිසරය පිළිබඳව කල්පනා කරනකොට රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ මේ අය අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ රාගය අනුභව කරලා යැපෙන මිනිස්සු හැටියට. මිනිසුන්ගේ රාගය පෝෂණය කරලා කාමයට රාගයට අවශ්‍ය කරන උදව්ව ලබා දීලා සමහර මිනිස්සු ඉන්නවා ලක්ෂ 20 30 40 එක රැයට විනාශ කරන. ඒ වගේ මිනිස්සුන්ව ගෙන්නගෙන මිනිසුන්ගේ රාගය අවුස්සලා ඒ රාගය දෙස බලාගෙන ඉඳලා රාගයෙන් යැපෙන මිනිසුන්ගේ රාගය භුක්ති විඳින රාගය කාලා බල සම්පන්න වෙච්ච මනුලොව මිනිස්සු අපට හමු වෙනවා. බලන්න ඒ අය ගත කරන ජීවිත. මිනිස්සු රාගය අවුස්සගෙන දුවන තරමට ඒ අයට ආහාරයක් වෙනවා එක. මිනිසුන්ගේ රාගය අවුස්සන ඒ මිනිස්සු ගමන් බිමන් යන්නේ සුවපහසු වාහනවල. එයාට තියෙන අක්කර ගණන් ඉඩම්. මහා ලොකු ගෙවල්. ඒ අය ඒ තරම් ලස්සන බලසම්පන්න ජීවිත ගත කරන්නේ සමාජයේ මිනිස්සු රාගය අවුස්ස ගන්න තරමට. හරියට අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා තව්තිසාවැසි දෙවියන්ගේ කේන්ති අවුස්සලා කේන්තියෙන් දෙවිවරු බණින තරමට ප්‍රභාෂර වුණා වගේ බලසම්පන්න වුණා වගේ අපේ රටේ ජීවත් වන ලෝකේ ජීවත් වෙන මිනිස්සු රාගයෙන් මත් කරලා ඒ රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඔවුන් බලසම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බලසම්පන්න වෙනවා කියන එකයි. ඒ අධර්මයේ බලසම්පන්න වෙන තරමට ධර්මයට ඉඩක් නැතුව යනවා. ඒ නිසා අපි සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය ගන්න උනන්දු වෙන්න ඕන. ඒ වගේම තමයි ක්‍රෝධය අනුභව කරලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. සමහර වෙලාවල් වලදී මේ ලෝකයේ රටවල් පිළිබඳව කල්පනා කරනකොට මේ ලෝකේ තියෙන බලසම්පන්න රාජ්‍යයන් මේ ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් පිළිබඳව හොයලා බැලුවොතින් ඔවුන් බලසම්පන්න රාජ්‍යයන් බවට පරිවර්තනය වෙලා තියෙන බොහෝ විට අවි ආයුධ වෙළඳාමෙන් රටවල් අතර අසමගිය ඇති කරලා ජාතීන් අතර අසමගිය ඇති කරලා ආගම් අතරේ අසමගිය ඇති කරලා විවිධ මත ඉදිරිපත් කරලා ලෝකේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියන්ගේ මනස විකෘති කරලා ඔවුන්ගේ හිත්වල අනේකා පිළිබඳව වෛරය ඇති කරවලා ක්‍රෝධය ඇති කරවලා තරහව ඇති කරවලා
ඔවුනොවුන් ගැටෙන දිහා බලාගෙන ඉඳලා ඒ ගැටීමට උදව් කරලා යුද්ධ මතු කරලා ඒ යුද්ධවලට ආයුධ දීලා අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන්ගේ හිතේ ද්වේෂය තරහව ක්‍රෝධය මතුවෙනකොට ඒ ක්‍රෝධය ද්වේෂය කාලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඒ අයට ඕන කෑම ටික නොදී ඉන්න අපි උනන්දු වෙන්න ඕන. දැන් අපේ රටවල් වලත් විවිධ ප්‍රශ්න කාලෙන් කාලයට මතු කරන්න බලාගෙන ඉන්න කණ්ඩායම් පිට රටවල් වල ඉන්නවා. සමහර විට ලංකාවේ ඇවිලෙන තරමට අසමගිය ඇති වෙන තරමට ඔවුනොවුන් ගහ මරා ගන්න තරමට හොඳට හම්බ කරන කණ්ඩායමක් ඉන්නවා. මේ කාරණා අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. සමාජයේ පිළිබඳව ලෝකයේ ස්වභාවය පිළිබඳව තොරතුරු හොයන කවුරුත් දන්නවා. එතකොට මේ ගැටීම ඇති වෙන තරමට ඔවුන්ට යහපතක් වෙන්නේ. ඔවුන් බල සම්පන්න වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ක්‍රෝධය අවුස්සලා ද්වේෂය අවුස්සලා ඒ ද්වේෂය ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්කු වගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ප්‍රවේශම් වෙන්න ඕන. සමහර විට තව කෙනෙක් වනසන්න උවමනාව තියෙන මිනිස්සුත් කෙනෙකුගේ කේන්ති ඇවිස්සෙන්න ක්‍රෝධය අවුස්සන්න වැඩ කරනවා. අර යක්ෂයා දෙවිවරුන්ගේ කේන්තිය බලාපොරොත්තුෙන් ආවේ. එතකොට ඒ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වගේ මිනිස්සු ඔබේ ජීවිතේ ඔබට හමු වෙන්න පුළුවන්. ඒ අය සමහරක් විට වචනයක් දෙකක් කියලා, සමහරක් විට ඇඟේ හැප්පිලා, සමහර විට ඔබේ කේන්ති ඇවිස්සෙන වැඩක් කරලා ඔබව අවුස්සන්න උනන්දු වෙනවා. ඒ අයගේ වචන ඉදිරියේ, ඒ අයගේ හැප්පිලි ඉදිරියේ ඔබ ද්වේෂය පෝෂණය කරගනිමින් කේන්තියෙන් වැඩ කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ කේන්ති අපේක්ෂා කරපු උදවිය බල සම්පන්න වෙනවා. ඒ අය බල සම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බල සම්පන්න වෙනවා. ධර්මයේ දුර්වල වෙනවා. ඒ නිසා බලන්න, අසමගිය මතු කරන තැන ඒ අසමගිය තුලින් හම්බ කරන්න බලාපොරොත්තු වන උදවිය බල සම්පන්නයි. ලෝකේ ගමන් කරන දිශාව ගැනයි මම මේ කියන්නේ. ඒ නිසා අපි කවුරුත් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම තමයි සමාජයේ ජීවත් වන මිනිස්සුන්ව මත් කරලා, මනස විකෘති කරලා, මිනිස්සුන්ව මතට ඇබ්බැහි කරලා, ඒ මත අනුභව කරලා යැපෙන ජීවත් වන මිනිස්සු අපේ සමාජයේ ලෝකේ ඉන්නවා. බාර මුදලාලිලා, කුඩු මුදලාලිලා, සමහරක් විට පාසල් යන දරුවෝ ඉලක්ක කරගෙන විවිධ මත්ද්‍රව්‍ය වලට ඒ පුංචි දරුවෝ හුරු කරන්න පුරුදු වෙන්න උනන්දු කරවලා තරුණ සමාජයේ මත්වෙච්ච සමාජයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරලා හොර රහසේ ඒවට උදව් කරලා මත්වෙච්ච සමාජය බිහි කරලා මිනිස්සු මත් වෙලා ඉන්නවා දැකලා ඒ මත කාලේ යැපෙන යක්කු වගේ මිනිස්සු ඉන්නවා. බලන්න, තැබෑරුමක් දෙස බලනකොට අපට හොඳටම පැහැදිලි. සමහර විට දරු පැටවුන්ට කණ්ඩ දෙන්න තියෙන මුදල් වලින්, සමහරක් විට දෙමව්පියන් අමාරුවෙන් උපයා සපයා ගන්න ධනෙ හොරකම් කරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර නඩත්තු කරගන්න තියෙන මුදල් වලින් බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ මත්ද්‍රව්‍ය සමාජයේ ව්‍යාප්ත වෙන තරමට, රටවැසියා මත් වෙන තරමට ඒ මත අනුභව කරන යක්ෂයන් වැනි මිනිසුන් බල සම්පන්න වෙනවා. ඒවයි අයිතිකාරයත්තු කොච්චර බල සම්පන්නද? ඒ අය භාවිතා කරන වාහන, ඒ අයට තිබෙන වත්කම්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, මේව පිළිබඳව කල්පනා කළාම මහා පුදුම බලයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ බලය ගොඩනගාගෙන තියෙන වෙන කිසිම ක්‍රමයකින් නෙවෙයි, රටවැසියා බොහෝ පිරිසක් මත් කරලා ඒ මත අනුභව කිරීමෙන්. හරියට අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා වගේ. සමාජයේ මත් වෙන තරමට ඔවුන් බල සම්පන්නයි. ඔවුන් බල සම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බල සම්පන්න වෙනවා කියන එකයි. ධර්මයේ දුර්වල වෙනවා.
ඒ වගේම තමයි මෝහය අනුභව කරලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. සමාජය තුළ ජීවත් වෙන බාල තරුණ මහලු කොයි කවුරුත් අඥාන මට්ටමට ලක් කරලා ඔවුන්ගේ ප්‍රඥාව දුබල කරලා හොඳ නරක පිළිබඳව හිතන්න තියෙන අවස්ථාව නැති කරලා ආගමට දහමට යොමු වෙන්න තියෙන ඉඩකඩ අවහිර කරලා විවිධ මෝඩ අඥාන කටයුතු වල සමාජය හිර කරලා සමාජයේ මෝඩ වෙච්ච තැන සමාජයේ අඥාන වෙච්ච තැන ඒ අඥාන සමාජය විසින් සිදු කරන මෝඩකම් අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. බලන්න පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා, ඒවට දරුවෝ සමහර විට ඇබ්බැහි වෙලා පැය 7-8 එක දිගට වෙන වැඩ අත්හැරලා ඒ ක්‍රීඩාව තුළම යෙදී ඉන්නවා කියන්නේ ප්‍රඥාව නැති කරලා මෝඩකම ඉස්මතු කරලා කියන එකයි. ගෙදරට එන ඥාතියාට නැන්දට මාමට කතා කරන්නවත් තියාගන්න බැරි මට්ටමකට ඔවුන් ඒ ක්‍රීඩාව තුළම හිර කරලා තියන්න තරම් ප්‍රඥාව දුර්වර කරලා මෝඩකම ඉස්මතු කරපු සමහර මිනිස්සු අපේ සමාජයේ බොහොම බල සම්පන්නව වැජබෙනවා. මේ විදියට අඥානකම සමාජයේ පෝෂණය කරන විවිධ දේවල් වලට යොමු කරලා මිනිස්සුන්ගේ ප්‍රඥාවට පහර දීලා මෝඩකම ඉස්මතු කරන ඒ පිරිස ඒ මෝඩකම අනුභව කරලා ජීවත් වෙනවා, යැපෙනවා, බල සම්පන්න වෙනවා. බලන්න පින්වත්නි, සමහර ටෙලි නාට්‍ය, චිත්‍රපටි මිනිස්සු වැඩිපුරම ඒ ටෙලි නාට්‍ය බලන්න, චිත්‍රපටි බලන්න යොමු කරවලා ඒවා බලන කාල සීමාව තුළ සමහර විට එක වෙළඳ දැන්වීමකට තප්පර 30කට මොන තරම් මුදලක් අය කරනවාද? සමහරකට ලක්ෂ 8කට වැඩි. එතකොට සමාජයේ මිනිස්සු අඥානය බවට පරිවර්තනය කරලා, මෝඩය බවට පරිවර්තනය කරලා බල සම්පන්න වෙච්ච, හම්බ කරගත්ත, යැපෙන ජීවත් වන මිනිස්සු අපේ සමාජයේ ගොඩක් ඉන්නවා. එතකොට මේ කාරණාත් එක්ක අපි තේරුම් ගත යුතු වටිනාම පැහැදිලි කිරීම තමයි අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්ෂයා වගේ යක්ෂ ගති තියෙන මිනිස්සු අපේ සමාජයේ සිටින බව අමතක නොකළ යුතුයි. ඒ මිනිස්සුන්ට ඕන කරන ආහාර ටික තමන් විසින් සපයනකොට මොකද වෙන්නේ? තමන් වෙනසෙනවා, ඒ අය වැජබෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන අද ඒකයි. මේ ලෝකයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරයේ පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක්. බොහෝ පිරිසක් අනිකුත් පිරිසේ රාගය, ద్వේෂය, මදය, මෝහය අවුස්සන්න වැඩ කටයුතු කරනවා. සමාජයේ රාගය, ద్వේෂය, මදය, මෝහය ඇවිස්සෙන තරමට ඔවුන්ට ධනය ලැබෙනවා, බලය ලැබෙනවා, ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි අධර්මය බල සම්පන්න වෙලා තියෙන්නේ. අපි හැම කෙනෙක්ම බුද්ධිමත් විය යුතුයි. ජාතිය කුමක් වුණත්, ආගම කුමක් වුණත්, වර්ගය කුලය කුමක් වුණත්, මනස උසස් කරන්න පුළුවන් භවයක උපන්න මිනිසුන් හැටියට, මනුෂ්‍ය වර්ගයා හැටියට අපි වහාම අපේ සිත් පාලනය කර ගැනීමේ කටයුත්තෙහි යෙදිය යුතුමයි. රටවැසියා, ලෝවැසියා තමන්ගේ හිත පාලනය කරන තැනට එන්නේ නැති වුණොත් අධර්මය බලවත් වෙච්ච ලෝකයක් බවට පත්වෙලා මේ ලෝකයේ විනාශ වෙලාම යනවා. ඒ නිසා අපි කවුරුත් එකට එකතු විය යුතුයි අධර්මය පරාජයට පත් කරන්න. ඒ අධර්මය පරාජයට පත් කරන්න තියෙන එකම දේ තමයි සක්‍ර දේවේන්ද්‍රය අනුගමනය කරපු ක්‍රමය අනුගමනය කරන්න. පුංචි දරුවන්ගෙන් අපි ඉල්ලන්නේ, තරුණයන්ගෙන් ඉල්ලන්නේ, වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ,
සියලු දෙනාගෙන්ම අපි ඉල්ලන්නේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ පැහැදිලි කරන මේ වටිනාම කාරණාව ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන තමන් තනියෙන් හිතන්න. මම මගේ රාගය අවුස්සගෙන ලක්ෂ ගණන් සමහරක් විට වියදම් කරලා මම රාගේ මත් වෙලා මම මොකටද මේ රාගය කාලා ජීවත් වෙන යැපෙන යක්කුන්ව පෝෂණය කරන්නේ? ඒ නිසා අද පටන් රාගය කාලා යැපෙන යක්ෂයන් වැනි මිනිසුන් බලසම්පන්න කරන්න, වර්ණවත් කරන්න මම රාගය නැමැති ආහාරය නොදෙනවා කියන තැනට එන්න. ක්‍රෝධය පෝෂණය කරලා, ද්වේෂය පෝෂණය කරලා, ඒ ද්වේෂය අනුභව කරලා, ඒ ක්‍රෝධය අනුභව කරලා බලසම්පන්න වෙන මිනිස්සුන්ට ක්‍රෝධය නැමැති ආහාරය නොදෙන කෙනෙක් බවට පත් වෙන්න. කවුරු ඔබව කේන්ති ගස්සන්න ආවත් කේන්ති ගන්න එපා. අවුස්සන්නෙම ඒ කේන්තිය බලාපොරොත්තුවෙන් ඒ කේන්තිය දෙන්න එපා. අපි හැමෝම බුද්ධිමත් විය යුතුයි. විවිධ පුද්ගලයන්ගේ උවමනාවට අපි වෙනසෙන්න ඕන නැහැ. අපි සැනසෙන්න ඕන. ඒ සැනසීම ළඟා කර ගැනීම සඳහා මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට මත්වීම අනුභව කරලා යැපෙන මිනිස්සුන්ව බලසම්පන්න කරන්න මත් වෙන්න හොඳ නැහැ. දරුවෝ හැටියට දරුවෝ හිතන්න ඕන. මම මේ මත් වෙලා මොකටද අධර්මය බලවත් කරන්නේ? සමහරකට මේ දක්වාම ඔබට ඔබේ ගමන හදාගන්න බැරි වෙන්න පුළුවන්. හිතන්නේ නැතුව මත් වෙලා කටයුතු කරනව වෙන්න පුළුවන්. සමහර විට හැමදාම මද්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන්වත් හිතන්න අධර්මය බලසම්පන්න කිරීම සඳහා මම ඒ ආහාරය ඔවුන්ට දෙන්නේ නැහැ. වර්ජනය කරන්න. නවත්තන්න. මත භාවිතා කරලා සමාජ මිනිස්සු මත් කරලා ඒ මත කාලේ යැපෙන යක්ෂයෝ අතුරුදහන් කරවන්න, දුර්වල කරවන්න අපි මත් නොවි ඉඳින්න උනන්දු වෙන්න ඕන. ඊට පස්සේ අපිව මෝඩයෝ බවට පරිවර්තනය කරලා ඒ මෝඩකමට ලක් කරලා ඒ මෝඩකම අනුභව කරලා යැපෙන මිනිස්සුන්ට ඒ ආහාරය නොදී ඉන්න උනන්දු වෙන්න ඕන. මෙන්න මේ කාරණා පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නවා නම් හරියට රටවැසියා ලෝවැසියා අවුරුද්දක් හරියටම මේ ප්‍රතිපත්තිය රැකගත්තොත්, සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය සිද්ධ කළොත් අධර්මය දුර්වල කරලා නැති කරලා ධර්මයට ඉඩ දෙන්නට පුළුවන්කම ලැබෙයි. තමන්ගේ කාර්යභාරය සම්පූර්ණ කරන්න. මම මේ කියන කාරණාව තේරුම් අරගෙන අධර්මයට ආහාර ලබා දෙන කෙනෙක් නොවි ධර්මයේ පෝෂණය කරන තැනට එනවා කියන තැන හිටගන්න. තමන් අධර්මයට බලය සපයන්න එපා. රාග ද්වේෂ මද මෝහ අවුස්සල හම්බ කරන පිරිසට බලය ලබා දෙන්න එපා. ඔබ ඔබේ සිත පාලනය කරගන්න උනන්දු වෙන්න. අපට සක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම මේ සූත්‍රය හරහා දකින්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. මේ ධර්ම දේශනාව ඔස්සේ තිබෙන කාරණා ජීවිතයට එකතු කරගෙන අපේ ගමන නිවැරදි තැනකට, නිවැරදි පැත්තකට හරවා ගැනීමටයි අපි උනන්දු විය යුත්තේ, උත්සාහවත් විය යුත්තේ. බලන්න, පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්ෂයාව දුර්වල කරන්න, බල රහිත කරන්න, අතුරුදහන් කරන්න සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත උපක්‍රමය. සක්‍ර දේවේන්ද්‍රයා කරුණාවෙන් මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළා. සක්‍ර දේවේන්ද්‍රයා එතනට එනකන් අනෙකුත් දෙවිවරු මොකද කරලා තියෙන්නේ? මේ යක්ෂයාව පිළිකුල් කර කර
මේ යක්ෂයාගේ වර්ණයට පිළිකුල් කර කර මේ යක්ෂයාට දොස් පවරමින් යක්ෂයාට බැනවදිමින් යක්ෂයාව පෝෂණය කරපු එකයි කළේ. හරියට අපි හැමෝම අර යක්ෂයාට ඕන දේ ලබා දෙන දෙවිවරු ටික වගේ කරලා තියෙන්නේ මෙච්චර කාලයක් අධර්මයේ බල සම්පන්න කරලා. ඒ නිසා ಜಾති ආගම් කුලමල භේදයකින් තොරව දැන් පටන් ගන්නට කාලයයි. සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය කවුරුත් ගන්න උනන්දු වෙන්න. අදිෂ්ඨානයක් ඇති කරගන්න. සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය ඔබට ගන්න පුළුවනි නම් අපට මේ සමාජය පින්වත් කරන්න, ගුණවත් කරන්න, සාර්ථක තත්වයකට පත් කරවන්න, ගැටලු අරබුද නැති කරගන්න අපට එය මහෝපකාරී වෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතයට ගත හැකි වටිනා ආදර්ශයන් එකතු කරගන්න උනන්දු වෙන්න මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා. සක්‍ර දේවේන්ද්‍රයා දෙවිවරුන්ට මතක් කරනවා මේ ද්වේෂය, තරහව, ක්‍රෝධය මතු කර ගැනීමෙන් සිදුවන හානිය. තමන් මේ යක්ෂයාව පාලනය කළේ, යක්ෂයාව පරාජයට පත් කළේ කරුණාව, මෛත්‍රිය මූලික කරගෙන. ඒ නිසා අධර්මයට බරව කටයුතු කරන, රාගය, ද්වේෂය, මදය, මෝහය අනුභව කරලා යැපෙන උදවිය බල සම්පන්න කිරීමේ වැඩපිළිවෙලින් ඔබ විශ්‍රාම යන්න. දැන් තමන් ආරක්ෂා වෙන්න, තමන්ගේ ආධ්‍යාත්මික ගමන සුවපත් කර ගැනීමේ කාර්යෙහි යෙදෙන්න උනන්දු වෙන්න. රාගය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න. ක්‍රෝධය පෝෂණය කරලා, ක්‍රෝධය අනුභව කරලා බලසම්පන්න වන යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න. සමාජයේ මත් කරලා, මත අනුභව කරලා බලසම්පන්න වෙච්ච යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න. මිනිස්සුන්ගේ ප්‍රඥාව නැති කරලා, අඥානකම ඉස්මතු කරලා, මෝඩකම වර්ධනය කරලා, ඒ මෝඩකම අනුභව කරලා බලසම්පන්න වෙච්ච යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට, ಜಾති ආගම් කුලමල භේදයකින් තොරව රටවැසියාට, ලෝවැසියාට ඒ අධර්මයේ දුර්වල කිරීමේ කාර්යෙහි යෙදෙන්න යෝධ බල, යෝධ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් දම් දෙසුමේ ආනිසංසෙන් මෙලොව සුව සලස ගන්න, පරලොව සුව සලස ගන්න, සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණි හෙට්ටියේවා මහත්මිය. විශේෂයෙන් දෙසැම්බර් මාසේ 9 වන දින උපන්දිනයේ සමරන ඉන්ද්‍රාණි හෙට්ටියේවා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පතන්නත්, දෙසැම්බර් මාසේ 29 වෙනි දින උපන්දිනයේ සමරන සමන්තා දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දියණියගේ පවුල්වල සියලුම සමාජිකයන්ට, දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට, ඒ ඇත්තන්ගේ පවුල්වල සියලුම සමාජිකයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසනීප තත්වයේ සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පතන්නත්, පරලෝ සැප සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගෑන් දුෂ්‍යන්ත මැතිතුමන් ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත්, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම රටවැසි ලෝවැසි සියලු දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න, සියලුම රටවල් වලට සාමය, සමගිය, සමාදානය, සතුට
ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි මේ උතුම් දම් දෙසුම සඳහා දායකත්වය අරගෙන ඉන්ද්‍රාණි හෙට්ටියේවා මහත්මිය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කල්පනා කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් නමින් මිය පරලෝ සැපස් සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින් දෙමු. ittavataච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුකින් නිතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණි හෙට්ටිහේවා මහත්මියගේ දෙසැම්බර් 9 වන දිනට යෙදුණු ජන්මදිනයට සහ දෙසැම්බර් 29 වන දින උපන්දිනය සමරන සමන්තා දියණියටත් නිදුක් නිරෝගී සුවය සහ සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණි හෙට්ටිහේවා මහත්මියටත් සමන්තා දියණියටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා